ආයිබෝන් දුවේ පුතේ සියලුම දෙනාට අද ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වැඩමුළුවක් සංවිධානය කරලා තියෙන ඔයගොල්ලන්ගේ වාර විභාගයේ ඉලක්කගත කරලා ඉතින් ඉංග්‍රීසි වැඩමුළුව 7:30ට ආරම්භ වෙන්නේ එතෙක් 7:30 විනාඩි 5ක් මම ඔයගොල්ලන්ට දෙන්නම් 7:25 තෙක් කාලය තුල අපි අපේ ගණිතයේ පන්තිය පවත්වනවා ඒ වගේම ඔයගොල්ලන්ට තව දවසක් දැනුම්වත් කරනවා අපි දැනුම්වත් කරලා එදිනට ආයෙත් ඔයගොල්ලන්ගේ පාඩමේ ඉතිරි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ඒ වගේම දැන් අපි ඔයගොල්ලන්ට වීජ ගණිතයේ පාඩමක් අපි ගිය සතියේ අවසන් කරේ ඒ තමයි ද්විපද ප්‍රකාශනවල වර්ගායිත ප්‍රසාරණය කියන මාතෘකාව. වර්ගායිත ප්‍රසාරණය. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔයගලන්ට කිව්වා සංඛ්‍යා පොත අරගෙන සූදානම් වෙන්න කියලා. සංඛ්‍යා කියන මාතෘකාවට අදාළ පාඩමක් භාග පාඩම. මේක ගොඩාක් වැදගත් පාඩමක්. මම පොඩ්ඩක් පාඩමේ වැදගත්කම පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. භාග පාඩම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 4 වසරේ ඉඳන් භාග පාඩම් ඉගෙන ගන්නවනේ. භාග පාඩම් ඔකට අලුතෙන් එනවා 9 වසරේ දැන් විජීය භාග කියලා කොටසකුත්. පුතේ ඕගොල්ලන්ගේ O level paper එක ගත්තොත් O level paper එකේ භාග සුළු කිරීම මම හිතන්නේ නැති ගාණක් නෑ. අර ප්‍රශ්න 25 ඇතුලේ බීජ ගණිතයේ ගණන් වලත් තව ගණන් වලත් භාග සුළු කිරීම ගොඩාක් යෙදෙනවා. ඒ වගේම තමයි අර රචනා ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් ගණන් වල භාග සුළු කිරීම වෙනවා. පරිමාව ගාණ ගත්තත් ඒකෙත් භාග තියෙනවා. සංඛ්‍යානේ ගාණක් ගත්තත් ඒකෙත් භාග සුළු කිරීම තියෙනවා. හරි නමුත් භාග වලින් වෙනව ගාණක් සම්පූර්ණ. කොතනද ඒ ගාණ එන්නේ? එක B කොටසේ. එක පත්‍රයේ B කොටසේ නෝගලන්ට සම්පූර්ණ භාග වලින් ගාණ. දැන් මම ගිය සතියේ කලින් සතියේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය සාකච්ඡා කරානේ. දැන් එදා මම ඔයගොල්ලන්ට කිව්වා එක පත්‍රයේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකටම ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයේමයි පිළිතුරු සපයන්න ඕනේ. B කොටසේ තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න පහක්. ඒ ප්‍රශ්න පහට ජ්‍යාමිතියයි බීජගණිතයයි ඇතුළත් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ භාග ගාණක්, ඒ කියන්නේ සංඛ්‍යා පාඩමෙන්, ඒ වගේම මිනිතය ගාණක්, පරිමිතිය හා වර්ගඵලය පාඩම් වලින්, ඒ වගේම කුලක හා සම්භාවිතාව ගාණක්, ඒ වගේම වරිපනම්, ඊට පස්සේ අනුලෝම සමානුපාත, ප්‍රතිලෝම සමානුපාත, ඒත් සංඛ්‍යා පාඩමෙන්, ඒ විදිය ගාණක්, සම්භාවිතාව, අන්නේ විදියට තමයි මේ ප්‍රශ්න පහ සකස් වෙන්නේ. ජ්‍යාමිතියවත් බීජගණිතයවත් ලොකු ගණන් ඇතුළත් වෙන්නේ නැහැ ඔය එක B කොටසේ. මේ භාග වලින් හැදෙනවා ගාණක්. ඒක හැදෙන්නේ මේ 10 වසරේ පාඩමෙන්. මොකද 11 වසරේ භාග කියලා පාඩමක් නැහැ. 11 වසරේ විජීය භාග පාඩම තියෙනවා. භාග කියලා පාඩමක් වෙනම නැහැ. ඒක නිසා මතක තියාගන්න මේ භාග කියන මාතෘකාවෙන් තමයි O level paper එකේ එක B කොටසේ පළවෙනි හෝ දෙවෙනි ගාණ භාග ගාණ විදිහට දෙන්නේ. ඒ ගාණ සම්පූර්ණයෙන් හැදෙන්නේ. ඉතින් එතෙන්දී ඕගොල්ලෝ භාග පාඩමේ මුල ඉඳන් ඉගෙන ගන්න දේවල් පුනරීක්ෂණය කරනවා. ඒ වගේම තමයි භාග ගාණක් O level paper එකේ එන රටාවක් තියෙනවා. දැන් මේ පාඩම මම අවසන් කරනවත් එක්කම අනිවාර්යෙන් 2008 ඉඳන් ඉදිරියට මේ දක්වා තිබුණු හැම ප්‍රශ්න පත්‍රයකම භාග ගාණ ඔයගොල්ලෝ කොහොම හරි හදන්න ඕනේ. භාග ගාණ හොයාගෙන හදන්න ඕනේ. හරි? එතකොට ඔයගොල්ලෝ භාග ගාණ 12ක් විතර හදලා තියෙනවා. මේ 2020 පේපර් එකත් ගත්තට පස්සේ. හරි. එහෙනම් මම මුල ඉඳන් මතක් කරගෙන එන්නම් පුතේ. අපි දැන් ඇත්තටම මගේ අපේ කලින් ඉඳන් පන්ති ඉඳපු ළමයින්ට නම් භාගවල මූලික දේවල් මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම 9 වසරේදී මේ 10 වසරේ පාඩම පටන් ගන්න තැනටත් වඩා ඉදිරියට කළා තමයි 9 වසරේ දරුවන්ගේ පාඩම නැවැත්තුවේ. මොකද ඒගොල්ලන්ට මතක ඇති සම්බන්ධ වෙච්ච දරුවන්ට 9 වසරේදී මම 10 වසරේ ගණන් කීපයකුත් හදලා තමයි පාඩම නැවැත්තුවේ. මම ඒගොල්ලන්ට කියන්නේ නැතුව දුන්නේ මේ 10 වසරේ ගණන් කියලා. ඊට පස්සේ මම කිව්වා හැදුවට පස්සේ පුතේ ඔය හැදුවේ 10 වසරේ ගණන් කියලා. ඒක නිසා එතෙන්ට මම ඔයගොල්ලන්ව ගෙනත් තමයි නැවැත්තුවේ. නමුත් අපි දන්නවා අලුතින් ළමයි කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ටත් තේරෙන විදිහට මම මුල ඉඳන් භාග පාඩමේ පුනරීක්ෂණයක් කරනවා. මොකද ඔයගොල්ලන්ට මේ හෙට අනිද්දා දින 9 වසරේ විභාගෙටත් මේක ගොඩාක් වැදගත් වේවි. මට කියන්න භාගයක්. දැන් අපි මෙහෙමත් ලියනවනේ. අපි මෙහෙම ලිව්වොත් භාගය කියලා මේකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ එකක් දෙකකට බෙදලා හරියට මේක කොටසක් කියන එක භාගය. පාම් භාගයක් දෙන්න කියන්නේ පාම් භාගයක්. මේ බයන්න භාවිතා කරොත් එතකොට අදහස් වෙන්නේ දෙකෙන් එක කියන එකම විතරයි. හැබැයි මම භාග මහ ප්‍රාණ බයන් ලියුවොත් භාග කියලා මාතෘකාව ලියුවොත් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ පුතේ? සම්පූර්ණ එකකින්. සම්පූර්ණ එකකින් කොටසක්. කිසියම් කොටසක්. සම්පූර්ණ එක කියන එක අපි ලස්සනට කියනවා ඒකකයක් කියලා. ඒකකයකින් කොටසකට තමයි අපි කියන්නේ භාගයක් කියලා. මොකද්ද මේ ඒකකයක් කියන්නේ? දැන් අපි හිතමු පාන් ගෙඩියක් ගත්තොත් ගෙඩියක්නේ සම්පූර්ණ එකක්නේ. අන්න ඒකකයක්. මම පාන් ගෙඩිය කෑලි 7කට කැපුවා.
බලන්න. මං කෑලි 7කට කපනවා පාන් ගෙඩිය. කෑලි 7කට කපලා එකක් ගත්තොත් මෙතන තියෙන්නේ 7න් එකක්. පාන් ගෙඩියම ඇවිල්ලාද? නෑ. කොටසයි ඇවිල්ලා තියෙන්නේ. දැන් කොටසක් කිව්වොත් ඕගොල්ලෝ හිතන්න එපා එක කොටසක් කියලා. දැන් අපි හිතමු පාන් ගෙඩිය 7කට කපලා මං කෑලි 3ක් ගන්නවා. දැන් මෙතන තියෙනවා 7න් 3ක්. මෙතන තියෙන්නේ පාන් ගෙඩියෙන් කොටසක්. ඒකකයකින් කොටසක්. ඕගොල්ලෝ පන්තියේ ළමයි 30ක් ඉන්නවා නම් අපිට ඒකකය කියලා ගන්න පුළුවන් ඔයාගේ පන්තිය. ඔයාගේ පන්තියේ ළමයි 30ක් ඉන්න ඉස්කෝලේ ඔයගොල්ලන්ගේ 10 වසරේ ඒ පන්තිය අපි හිතමු ළමයි 30ක් ඉන්නවා. අපි ගන්නවා ඒකකයේ විදිහට ඔයාගේ පන්තිය. කිසියම් දිනක ඔයාගේ පන්තියේ ළමයින්ගෙන් 5න් 4ක් ඉස්කෝලේ ඇවිල්ලා. ඉස්කෝලේ ඇවිල්ලා 5න් 4ක්. දැන් අපි එතෙන්දී ඒකකය කියලා ගත්තේ මොකද්ද? ඔයාගේ පන්තිය. ඔයාගේ පන්තියේ ළමයි ඔක්කොම කීයක් ඉන්නවද? 30ක් ඉන්නවා. කිසියම් දිනක ඇවිල්ලා තිනවා ඔයාගේ පන්තියෙන් 5න් 4ක් ඉස්කෝලේ ඇවිල්ලා තිනවා. එහෙනම් 30 කියන එක්කෙනා කොටස් 5කට බෙදනවා. 30 කියන එක්කෙනා කොටස් 5කට බෙදුවාම එක කොටසක් කියන්නේ කීයක්ද? 6ක් නේ. නේද? 30 කියන එක්කෙනාව කොටස් 5කට බෙදනවා. එතකොට එක කොටසක් කියන්නේ 6ක්. හරි. 5න් 4ක් එදා ඉස්කෝලේ ඇවිල්ලා නම් එක කොටසක් කියන්නේ 6ක් නේ. ඒ වගේම 4ක්. 6 වරක් 4 කීයද? 24ක්. එහෙනම් එදා ඉස්කෝලේ ඇවිල්ලා දින 24 දෙනෙක්. 30කින් 5න් 4 දෙනෙක්. හරි. එතකොට මෙන්න මේ වගේ එකක් ගත්තොත් දැන් අපි හිතමු ඔයගොල්ලන්ගේ ගෙදර වතුර ටැංකිය. වතුර ටැංකිය අපි ගන්නවා ඒකකයක්. දැන් අපි හිතමු මෙහෙම ඕගොල්ලන්ගේ වතුර ටැංකියේ ධාරිතාව ලීටර 500යි. ගෙදර තියෙන වතුර ටැංකියේ ධාරිතාව ලීටර 500යි නම් එතෙන්දී අපි ඒකකය කියලා සලකන්නේ ආන් ඒ ලීටර 500. අපි කියනවා ඕගොල්ලන්ගේ වතුර ටැංකියෙන් කිසියම් වෙලාවක කිසියම් කොටසක් පිරීලා. මොකක්ද ඒ පිරීලා තියෙන කොටස? හවුද? මොකක්ද ඒ පිරීලා තියෙන කොටස? 4න් එකක් පිරීලා තියෙනවා. 4න් එකක්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඕගොල්ලන්ගේ ටැංකිය ලීටර 500යි. ඒක තමයි අපි ඒකකය කියලා කියන්නේ. ඒකකය බෙදනවා කොටස් 4කට. කොටස් 2කට බෙදුවොත් 250යි. 4කට බෙදුවොත් 125යි. එහෙනම් ටැංකියෙන් 4න් එකක් පිරලා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලීටර 500 තමයි ඒකකය කියලා ගන්නෙ. ඒ ඒකකයෙන් සම්පූර්ණ එකෙන් 4න් එකක් ලීටර 125ක් ටැංකිය පිරීලා. හරි. එහෙනම් මතක තියාගන්න අපි භාගයක් කියන්නේ මොකක්ද ඇහුවොත් ඒකකයකින් කිසියම් කොටසක්. කොටසක් කිව්වොත් ඕගොල්ලෝ අදහස් කරන්න එපා ලවය එකක් කියලා. කොටසක් කියන්නේ දැන් පාන් ගෙඩිය ගත්තොත් මම කලිනුත් කිව්වේ පාන් ගෙඩිය 7කට කපලා කෑලි 3ක් ගත්තොත් ගෙඩියම නෙමෙයිනේ කොටසක්නේ. එහෙනම් 7න් 3 කියන්නේත් මොකද්ද? ඒකකයකින් කොටසක්. මතක තියාගන්න. හරි. එහෙනම් භාග කියන මාතෘකාවට ලියන්න ඒකකයකින් වරහන් ඇතුළේ ලියන්න සම්පූර්ණ එකකින්. ඒකකයකින් වරහන් ඇතුළේ ලියන්න සම්පූර්ණ එකකින්. කොටසක් භාගයක් යන්නෙන් අදහස් කෙරේ. ඒකකයකින් එහෙම නැත්නම් සම්පූර්ණ එකකින් කොටසක් භාගයක් යන්නෙන් අදහස් කෙරේ. සංඛ්‍යා පොතේ නේද? ඔව් සංඛ්‍යා පොතේ භාග පාඩම ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු භාග වර්ගීකරණය ගැන. මේක අපි 6 දිත් ඉගෙන ගන්නවා, 7 දිත් ඉගෙන ගන්නවා, 8 දී 9 දී මම පැහැදිලිවම කියලා දීලා තියෙනවා. නමුත් අලුත් දරුවෝ ඉන්න නිසා මම ආයෙත් මේ වර්ගීකරණය මතක් කරගෙන යනවා. මොනවද පුතේ අපි භාග වර්ගීකරණයේදී මුලින්ම කතා කරන්නේ? තත්ත්‍ය භාග ගැන. තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග වලටම අපි කියනවා නියම භාග කියලා. තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග. මෙතන ලොකු මාතෘකාවක් නෙවෙයි මේ සරල මාතෘකාවක්. නියම භාග. මොකද පුතේ නියම භාගයක් කියන්නේ? දැන් සමහරුන්ගේ ගාව නියම භාග ගම නියමෙටම භාගය කර. නියමෙටම භාගය කියන්නේ අර අපි අර භාගය කියලා ලියන වෙන්න මේක කියලා කියනවා. මේකද නෑ. දැන් භාගය කියන එකේ නියම තේරුම මොකද්ද? ඒකකයකින් කොටසක් කියන එකනේ.
ඒකකයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් පාන් ගෙඩිය 7කට කපලා 7ම ගත්තොත් මොකද වෙන්නේ? ගෙඩියම එනවා. ඒකකයම එනවා. පැහැදිලිද? 7න් 7ම ගත්තොත්. කේක් ගෙඩිය කෑලි 12කට කපලා 12ම ගත්තොත් එකම එනවා. ගෙඩියම එනවා. හරි? 7න් 7ට වඩා අඩු නම් ඒ කියන්නේ පාන් ගෙඩියම එන්නේ නැත්තම් අනිවාර්යෙන් තියෙනුනේ එක්ක 7න් 6 එක්ක 7න් 5 7න් 4 7න් 3 7න් 2 7න් 1 නේද? ඒ එක්කෙනෙක්ගේවත් එකක් නැහැනේ. ඒකකයක් නැහැනේ. භාගය කියන නියම තේරුම තියෙනවනේ. භාගය කියන නියම තේරුම තමයි ඒකකයකින් කොටසක් කියන එක. ඒතර 7න් 5 කිව්වොත් ඒකකයම නැහැ. 7න් 6 කිව්වොත් ඒකකයම නැහැ. 7න් 7 වුණොත් තමයි හරයයි ලවයයි සමාන වුණොත් තමයි එකක් වෙන්නේ. ඒකකය වෙන්නේ. කේක් ගෙඩිය 12කට කපලා 12න් 12ම ගත්තොත් තමයි එකම එන්නේ. ගෙඩියම එන්නේ. හැබැයි 12න් 11 12න් 9 12න් 7 12න් 5 ඒකකේම නැහැනේ. හරයට වඩා ලවය පොඩි නම් හරයට වඩා ලවය කියන්නේ 12න් 5 මේවා නෙමෙයි. 12න් 7 හරයට වඩා ලවය පොඩි නම් එතන එකක් නැහැ. එකට වඩා අඩුයි. භාගය කියන නියම තේරුම තියෙනවා. භාගය වෙන්නේ නැහැ හරයයි ලවයයි සමාන වුණොත් එකක් වෙනවා. හරයට වඩා ලවය ලොකු වුණොත් විෂම භාග කියලා අපි කියනවා. හරයට වඩා ලවය ලොකු වුණොත් එකටත් වඩා වැඩිනේ. දැන් 7න් 7 කියන්නේ එකනේ පාන් ගෙඩියමනේ. 7න් 8 වුණොත් 7න් 7 ගෙඩියම අරගෙන අල්ලපු ගෙඩියනුත් කැල්ලක් ගන්න වෙලා තියෙනවා. නේද? ඒක නිසා මතක තියාගන්න හරයට වඩා ලවය පොඩි නම් තමයි භාගය කියන නියම තේරුම එන්නේ. එකට වඩා විශාලත්වය අඩුයි එහෙම වුණොත්. අන්න ඒවට තමයි අපි කියන්නේ සත්‍ය භාග. එහෙම නැත්නම් නියම භාග කියලා. හරි? ඉක්මන් කරලා ලියන්න වාක්‍යයක්. මාතෘකාව ලිව්වනේ. හරයට වඩා ලවය කුඩා වූ. හරයට වඩා ලවය කුඩා වූ. සත්‍ය භාග කියන අනුමාත්‍රිකාවට තමයි මේ ලියන්නේ. හොඳේ. සත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග කියලා ලියලා තමයි මම මේ කියන වාක්‍යය ලියන්නේ. හරයට වඩා ලවය කුඩා වූ. වරහන් ඇතුළේ ලියන්න විශාලත්වය එකට අඩු කියලා. විශාලත්වය එකට අඩු. භාග සත්‍ය භාග වේ. සත්‍ය භාග වේ. උදාහරණ කීපයක් ලියා ගන්න. මේවම වෙන්න ඕනේ නැහැ. කැමති උදාහරණ කීපයක් ලියා ගන්න. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා විෂම භාග. හරයට වඩා ලවය විශාල එක. ඕ විෂම භාග කියන්නේ මේකේම අනිත් එක. මේකේම අනිත් එක කියන්නේ මොකද්ද? එකටත් වඩා වැඩි නම් එකට වඩා වැඩි වෙන්න නම් අපි දන්නවා හරයයි ලවයයි සමාන වුණොත් නේ එක වෙන්නේ. 7න් 7 12න් 12 8න් 8 නේ එක කියලා කියන්නේ. හරයට වඩා ලවය ලොකු නම් 7න් 9 3න් 17 4න් 9 බලන්න හරයට වඩා ලවය ලොකුයි. එහෙනම් විශාලත්වය එකටත් වඩා වැඩි. අන්න ඒවට තමයි අපි කියන්නේ මොනවද? විෂම භාග. හරි? විෂම භාග කියන මාතෘකාව ලියන්න. එයාට ලියන්න හරයට වඩා ලවය විශාල වූ. හරයට වඩා ලවය විශාල වූ. භාග විෂම භාග වේ. උදාහරණ කිහිපයක් ලියාගන්න මේ වගේ හරයට වඩා ලවය විශාල ඒවා. ඉතින් මේක කරගන්න චාමර. හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා මිශ්‍ර සංඛ්‍යා ගැන. මිශ්‍ර සංඛ්‍යා මොනවද මේ මිශ්‍ර සංඛ්‍යා කියන්නේ? පුතේ
දැන් මම මෙහෙම කිව්වොත් දැන් ඔන්න අම්මා කියන කඩේට ගිහිල්ලා පාන් 3මාරක් අරන් එන්න කියන රැයට ගන්න පාන් 3මාරක්. පාන් 3මාරක් කියන්නේ කොච්චරක්ද? සම්පූර්ණ ගෙඩි 3කුයි තව භාගෙකුයි. එහෙනම් මට ඒක ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම මේ 3මාර මෙන්න 3යි 2කින් 1 කියලා 3යි භාගයක්. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා භාග දෙකෙන් 1 කියන්නේ භාග කොටසක්. හැබැයි මේ 3 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් පිරිලා. නේද? දැන් මම තව එකක් ලියන මේ 4යි 3න් 2. මේ බලන්න මේ 10යි 7න් 1. මේ හැම එකම තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා. මෙන්න මේවට තමයි අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යා කියලා. හරි මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා කියන මාතෘකාව ලියලා යටතේ ලියන්න. පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට මිශ්‍ර සංඛ්‍යාවක් ලැබේ. පූර්ණ සංඛ්‍යාවක් හා භාග සංඛ්‍යාවක් එක්ව ලියූ විට මිශ්‍ර සංඛ්‍යාවක් ලැබේ. පුතේ මම උදාහරණ තුනක් දාලා දෙනවා. මේ උදාහරණ තුන ලියන්න. මේට අමතරව ඔයගොල්ලෝ කැමති උදාහරණ ලිව්වත් ගැටලුවක් නැහැ. තව ඔයගොල්ලෝ 6 වසරේදී ඉගෙන ගන්නවා ඒකක භාග කියලා. ඒකක භාග කියන්නේ ඉතින් ලව එකක් වූ භාග. 7න් 1 3න් 1 5න් 1 8න් 1 9න් 1 ඒ ඔක්කොම ඉති වෙන්නේ ඒකක භාගවලට. හරි? ඔය තමයි අපි මූලිකවම ඉගෙන ගන්න ටික. පුතේ ඒත් එක්කම අපට පේනවා මෙන්න මේ දෙන්නගේ පුංචි සමානකම. මොනවාද? විෂම භාගවලයි මිශ්‍ර සංඛ්‍යාවලයි පුංචි සමානකම. මොකක්ද මේ සමානකම? දැන් ඕගොල්ලන්ට පේනවා මේ තත්ත්ව භාග. එහෙම නැත්නම් නියම භාග කියන අය ගත්තොත් එකට වඩා අඩුයි. මේ 7න් 3 එකක් නෑ. එකට වඩා අඩුයි. මේගොල්ලෝ එකට වඩා අඩුයි. හැබැයි මේ යට ඉන්න දෙන්න දිහා බලන්න. කවුද? විෂම භාග මිශ්‍ර සංඛ්‍යා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ 7න් 9 කියන එක්කෙනා ගත්තොත් 7න් 9 කියලා කියන්නේ මම මෙහෙම ලියනවා. මේ බලන්න 7න් 9. පුතේ 7න් 9 කියලා කියන්නේ 7න් 7කුයි තව 7න් 2කුයි නේද? 7න් 7යි 7න් 2යි එකතු කළොත් තමයි 7න් 9 එන්නේ. බලන්න. පැහැදිලිද මම කියන දේ? 7න් 9 කියලා කියන්නේ 7න් 7ක 7න් 2ක මේ දෙන්නගේ එකතුවනේ 7යි 7යි එකතු වෙන්නේ නැහැ නේ 7ම තමයි 7යි 2යි එකතු කරාම 9යි. එහෙනම් 7න් 9 කියන්නේ 7න් 7කුයි 7න් 2කයි එකතුව. අපි දන්නවා 7න් 7ක් කියන්නේ එකක්නේ ඒකකයක්නේ. එකකුයි තව 7න් 2කුයි තියෙන්නේ. එහෙනම් 7න් 9 කියලා කියන්නේ පුතේ 1යි 7න් 2ටම තමයි. 7න් 9 කියලා කියන්නේ 1යි 7න් 2ටම තමයි. මේක ඔයගොල්ලෝ 7 වසරේදී ඉගෙන ගන්න. මොකක්ද අපි මේ කරේ? විෂම භාගයක් අපට ලියන්න පුළුවන් මොකක් විදිහටද? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට. මොකද විෂම භාගයකත් අගය එකකට වඩා වැඩි. මේක ඇතුලේ එකේව හැංගිලා ඉන්නවා. නේ? 7න් 7 කියන්නේ එකක්. මම මේ හැංගිලා ඉන්න 7න් 7 වෙන් කරගත්තා. එතකොට මෙයාව ලියන්න පුළුවන් 1යි 7න් 2 කියලා. දැන් මෙතනත් මේ 3 කියන්නේ එකේව 3ක් නේ. සම්පූර්ණ එකේව 3ක් නෙමෙයි පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් මතක තියාගන්න විෂම භාගයක මේ තවත් එකක් බලන්න. මම මේ වගේ එකක් ගත්තොත් මෙන්න මම ලියනවා පුතේ 5න් 17. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි 5න් 17 හරයට වඩා ලවය ලොකුයි. මේක ඇතුලේ හැංගිලා ඉන්නවා එකේව පූර්ණ සංඛ්‍යා. කොහොමද මම ඒවා ගලවන්නේ? මේ බලන්න. 5න් 5 එකතු කිරීම 5න් 5 කියලා ලිව්වොත් මෙතන තියෙනවා 5න් 10ක්. මම තවත් 5න් 5ක් ලිව්වොත් දැන් මෙතන තියෙනවා 5න් ඔක්කොම කීයක්ද? 5යි 5යි 10යි 5යි 15ක්. 5න් 17නේ මට හදන්න ඕනේ. එහෙනම් මම මෙතන ලියනවා තව 5න් 2ක්.
දැන් 5යි 5යි 10යි 5යි 15යි 2යි 17යි. මම මේ ලියලා තියෙන්නේ 5න් 17 නේද? හරි. දැන් ඔයාලට පේන මොකද්ද මම මෙච්චර මහන්සිලා මේ කරේ? මෙයා ඇතුලේ හැංගිලා ඉන්න 5න් 5 ඒවා. 5න් 5 කියන්නේ එක ඒවා ටික වෙන් කරගත්තා. එතකොට මෙතන තියෙනවා එක ඒවා 1යි 2යි 3යි. එක ඒවා 3කුයි තව 5න් 2කුයි. එක ඒවා 3ක් කියන්නේ 3ක්. නම් 5න් 17 මට ලියන්න පුළුවන් කොහොමද? 3යි 5න් 2 කියලා. 5න් 17 මට ලියන්න පුළුවන් 3යි 5න් 2 කියලා. එහෙනම් මොකද්ද මේ උනේ? විෂම භාගයක් පත් වුණා මොකක් බවටද? මිශ්‍ර සංඛ්‍යාවක් බවට. හරි ලේසි පුතේ මේ වැඩේ. මෙහෙම හදන්න දෙයක් නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ? දැන් අපිට 5න් 17 දුන්නොත් 9 කිව්වා. එලින් උත්තරේ දාන්න පුළුවන්. කොහොමද දාන්නේ? 17 ඇතුලේ 5 කීයක් තියෙනවද කියලා බලන්න. 17 ඇතුලේ 5 තියෙනවා පුතේ සම්පූර්ණ 5 3. එහෙනම් ඒක ලියන මෙතන පූර්ණ සංඛ්‍යාව විදියට. 5 3ක් 15යිනේ. තව කීයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි. ඒක මම ලියනවා 5න් 2යි කියලා. එහෙනම් 5න් 17 කියන විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරාම 3යි 5න් 2 කියලා තමයි මට ලියන්න වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි පුංචි මාතෘකාවක් ලියාගමු. මොකද්ද? විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කිරීම. නෝට් මුකුත් දෙන්නේ නැහැ. හොඳේ. මොකද මම 9 දිත් මේක පැහැදිලිව කියලා දීලා තියෙන්නේ. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කිරීම. හරි? දැන් මම කරන්නේ මම ගණන් පහක් දෙනකොට අක් ගාලා ඔයගොල්ලෝ මිශ්‍ර සංඛ්‍යා බවට පත් කරන්න. එච්චරයි. ඉස්සරහින් උත්තරේ දාන්නේ ඇති. මහ වෙලාවක් යන්නේ ඉක්මන් කරන්න. හරි නේද? හරි සර්. හරි සර්. හරි සර්. හරි. තුන්දෙනෙක් කල් ඉවරයි. චාරු, තන්නෝරි, හරි සර්. ශාන්. හොඳයි පුතේ. දැන් අපි බලමු ඩක් ගන්න. මහ වෙලාවක් යන්නේ නැහැ මේක. 16 ඇතුලේ 3ේව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. 3ේව 5ක් කියන්නේ 15යි. 16 වෙන්න තව එකක් ඕනේ. එකක් ඉතුරුයි කියන්නේ. 5යි 3ෙන් 1. පුතේ 35 ඇතුලේ 8ේව කීයක් තියෙනවද? සම්පූර්ණ 4ක් තියෙනවා. 8 වරක් 4 32යිනේ. 35 වෙන්න තව 3ක් ඉතුරුයි නං 4යි 8ෙන් 3. 30 ඇතුලේ 5ේව 6ක් තියෙනවා. ඔච්චරයිනේ. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ පූර්ණ සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක එකතුවක්. මෙතන මට අලුතෙන් ලියන්න ඕනේ 5න් බිඳුවයි කියලා. එහෙම ලියන්න යන්න එපා. ඔච්චරයි. මේ තියෙන්නේ ඇත්තටම 30 බෙදීම 5 කියන එක. නැත්නම් 5න් 30 කියන එක. 30 ඇතුලේ 5 කොටවල 6යිනේ. ඔච්චරයි ලියන්නේ. 10න් 67. 67 ඇතුලේ 10 කොටවල කීයක් තියෙනවද? 6ක් තියෙනවා. 10 කොටවල 6ක් 60යිනේ. තව ඉතුරුයි එහෙනම් 10න් 7ක්. 12න් 89. පුතේ 89 ඇතුලේ 12ම කීයක් තියෙනවද? ඔව් 7ක් තියෙනවා. 12 7ක් 84යිනේ. තව 5ක් ඉතුරුයි. එහෙනම් 89 ඇතුලේ සම්පූර්ණ 12ම 7ක් තියෙනවා. තව 12න් ඉතුරු වෙනවා පුතේ කීයක්ද? 5ක්. 7යි 12න් 5. ඔච්චරයි. හරිනේ? දැන් අපිට ගණන් හදද්දී අපිට දිගටම ඕන වෙන දෙයක් තමයි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කිරීමත් ඕනේ. ඒ වගේම මේකේ අනිත් පැත්තත් ඕනේ. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීමත් ඕනේ. එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න. මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම. ලියන්න මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් ලෙස දැක්වීම.
හරි පුතේ බලන්න මම ලියලා තියෙන්නේ 2යි 4න් 3 මේ මිශ්‍ර සංඛ්‍යාවක්. මම මෙයාව විෂම භාගයක් බවට පත් කරන්න හදන්නේ. හරි. මොකද්ද කරන්න ඕනේ? දැන් අපි දන්නවා 2යි 4න් 3 කියන්නේ දෙක එකතු කිරීම 4න් 3 කියන එක. මේ දෙක සම්පූර්ණ එකේම දෙකක්නේ. මට මේක ලියන්න පුළුවන් එක එකතු කිරීම එක තව ඉන්නවා 4න් 3ක්. මේ 2යි 4න් 3 කියන එකමනේ මම මෙතෙන්ට ගම ලියලා තින්නේ. දැන් මේ ගානේ හරය 4යිනේ. එහෙනම් මේ ගාන අනුව එකක් කියලා කියන්නේ 4න් 4ක්. එහෙනම් මේ එක වෙනුවට මම ලියනවා පුතේ 4න් 4. එකතු කිරීම මේ එක වෙනුවටත් ලියනවා 4න් 4. පුතේ තව ඉන්නවා 4න් 3ක්. දැන් මම ගත්තොත් මෙතන මම ලියලා තියෙන්නේ 4 හරය 4යි 4යි 8යි 8යි 3යි 11යි. එහෙනම් බලන්න මම මේ ලියලා තියෙන මිශ්‍ර සංඛ්‍යාව 2යි 4න් 3. 2 කියන්නේ එකේව දෙකක්. හා 4න් 3ක්. එකක් කියන්නේ මේ ගාන අනුව 4න් 4ක්. 4න් 4 දන 4න් 4 දන 4න් 3. හරි. 4යි 4යි 8යි 8යි 3යි 11යි. 4න් 11. ඔන්න බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? මිශ්‍ර සංඛ්‍යාව ඉබේටම විෂම භාගයක් බවට පත් වෙලා. ඉතින් මෙහෙම හදන්නේ අපි 7 දී. ඇත්තටම. මේක හරි ලේසි මේ විදිහට හදන්න. දැන් මම දීලා තියෙන්නේ 2යි 4න් 3 නේ පුතේ. හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. 4 වරක් 2 8යි. 8ට එකතු කරනවා කීයද 3ක්. 8යි 3යි 11යි. එහෙනම් හරි ලේසි. හැබැයි හරය ලියන්න ඕනේ 4යි කියලා. හොඳ ඒක වෙනස් වෙන්නේ නැහැ. හරය 4යි. ලවය හදාගන්නේ හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කරනවා. එයාට එකතු කරනවා ලවය. එතකොට 4 වරක් 2 8යි. 8ට එකතු කරනවා 3. හරය 4යි. 8යි 3යි 11යි. කීයෙන් 11යිද? 4න් 11යි. දැන් ඕගොල්ලෝ ගානක් හදලා මේවා ලියලා ඉන්නවද නෑ? ටක් ගාලා මේක දැක්කම 4 වරක් 2 8 8 3 11 4න් 11යි. ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? මේ හැදුවේ 8 වසරේදී. මේ හැදුවේ 7 වසරේදී. දැන් ඒවා දාලා නෑ. දැන් ආයනේ. දැන් මම කීපයක් දානවා පුතේ ඔයගොල්ලෝ විෂම භාග වලට වත් කරන්න. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි හොඳයි පුතේ මම දැන් කිව්වනේ ඔයගොල්ලෝනේ දානකොටම හදලා ඉවරයි. දැන් දන්න ඔයගොල්ලෝනේ. දැන් මම දන්නවා උත්තර දෙන අය මම දන්නවා කවුද කියලා. ඒක නිසා ඊයේ මම හොරලා දන්නවා 9 වසරේදී වැඩ කරපු විදියත් 9 වසරේ පන්ති ආවද නැවද කියන එකත්. ඒක නිසා පේනවනේ ඔයගොල්ලන්ට මට හිතෙනවා දැන් ඉස්සරහට ගණන් ටික හදාගෙන යනකොටත් මම 10 වසරට ආසන්න මට්ටමටම ගෙනල්ලා තමයි 9 වසරේදී නැවැත්තුවේ. ඒක නිසා ඒ දරුවන්ට උත්තර දෙන්න පුළුවන් වේවි, හදාගන්න පුළුවන් වේවි. ඒත් අලුතෙන් එකතු වෙච්ච දරුවන්ව මම අමතක කරන්නේ නැහැ. ඒගොල්ලන්ව හරලා යන්නේ නැහැ. ඒගොල්ලන්ටත් පුළුවන් වෙන විදිහට තමයි මම මේ මුල ඉඳන්ම ආයිත් සරලවම කරගෙන යන්නේ. හරි පුතේ. දැන් බලන්න 7යි 5යි 7න් 1. කොහොමද අපි ගන්නෙ? 7 5 35යි 35යි 36යි 7න් 36යි 10යි 4න් 3. මොකද්ද කරන්නේ? 4 වරක් 10යි 40යි. 40යි 3යි 43යි. 4න් 43. 3යි 8න් 2. 3 වරක් කඩ 24යි 24යි 2යි 26යි. 3න් 26යි. 12යි 5න් 9 12 වරක් 5 60 67යි. 12න් 67. 500න් 2 5 වරක් 100 500යි 500යි 2යි 502යි 5න් 502. ඔච්චරයි. හරිනේ. ඒකත් හරි. දැන් අපි 4 වසරේ ඉඳන් කරපු වැඩක් තමයි තුල්‍ය භාග ලිවීම. දැන් මේ පාඩමේදී හැම එකම ඕන වෙනවා. හොඳේ. තුල්‍ය භාගයක් කියන්නේ මොකද්ද? තුල්‍ය භාගයක් කියන්නේ විශාලත්වයෙන් සමාන වූ දැන් කිසියම් භාගයකට විශාලත්වයෙන් සමාන භාගයක් දැක්කොත් අපි එතනට කියන තුල්‍ය භාගයක් කියලා. කේක් ගෙඩියක් අරගෙන දෙකට කපලා දෙකෙන් එක පළුවක් ගත්තොත් අපි කියන දෙකෙන් එකයි කියලා. ඒ කේක් ගෙඩියම හතරට කපලා කෑලි දෙකක් ගත්තොත් අපි කියන හතරෙන් දෙකයි කියලා. අර දෙකෙන් එකම නේද හතරෙන් දෙකට විදිහට අතට එන්නේ අපේ.
එහෙනම් දෙකෙන් එකයි හතරෙන් දෙකයි කියන දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. විශාලත්වයෙන් සමාන නිසා මේවට අපි කියන මොන භාගද? තුල්්‍ය භාග. පැහැදිලිද? කොහොමද අපි තුල්්‍ය භාග හදාගන්නේ? භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් ගුණ කරොත් වගේම බෙදුවත් හැදෙන්නේ තුල්්‍ය භාගයක්. දැන් බලන්න දෙවරක් දෙක හතරයි එක්වරක් දෙක දෙකයි. එහෙනම් දෙකෙන් එකට තුල්්‍ය භාගයක් තමයි හතරෙන් දෙක. ඉතින් මෙච්චරක් නෙවෙයි තව ඕන තරම් දෙකෙන් එකට තුල්්‍ය භාග හදන්න පුළුවන්. නේද? පහෙන් ගුණ කරොත් දෙවරක් පහ 10යි එක්වරක් පහ 5යි 10න් 5යි. ඒ දෙකෙන් එකට තුල්්‍ය භාගයක් නේ. නේද? දැන් මම කියනවා තුනෙන් දෙකට තුල්්‍ය භාග දෙකක් ලියන්න කියලා. මොකක්ද කරන්නේ? ඔන්න එකක් ලියනවා. මේ දෙන්නම දෙකෙන් ගුණ කරනවා. දෙවරක් දෙක 4යි තුන්වරක් දෙක 6යි. ඔන්න තවත් එකක් ලියනවා. දෙවරක් 3 6යි තුන්වරක් 3 9යි. මේ තුල්්‍ය භාග ඕන තරම් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේකේ හරයයි ලවයයි දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් නැහැනේ. එකෙන්නේ බෙදෙන්නේ වැඩක් නැහැ. එකෙන් බෙදුවම ආයි මේකම නෙන්නේ. මේකෙත් ඒ වගේ. හැබැයි සමහර අය ඉන්නවා. දැන් මෙන්න මේකට ඉගෙන 12න් 8ට තුල්්‍ය භාග ලියන්න. දැන් ඔයාලට පුළුවන් ඕනනම් 12න් 8ගේ හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරන්න. 12 වරක් 2 24යි 8 වරක් 2 16යි. 24න් 16යි. ඕනනම් මේ දෙන්නම 3ෙන් ගුණ කරන්න පුළුවන්. 12 වරක් 3 30යි 8 වරක් 3 24යි. 36න් 24යි. හැබැයි මට පේනවා මේ දෙන්නම මට පුළුවන් දෙකෙන් බෙදන්න. හතරෙන් බෙදන්න. නේද? දැන් 8යි 12යි දෙන්නම දෙකෙන් බෙදුවම 8 දෙකෙන් බෙදුවා 4යි 12 දෙකෙන් බෙදුවා 6යි. 6න් 4. දෙන්නම හතරෙන් බෙදනවා. 8 හතරෙන් බෙදුවා 2යි 12 හතරෙන් බෙදුවා 3යි. 3ෙන් 2. ඒගොල්ලොත් තුල්්‍ය භාග තමයි මෙයාලට. එහෙනම් භාග සංඛ්‍යාවකට විශාලත්වයෙන් සමාන වන භාග වලට තුල්්‍ය භාග කියනවා. භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම අගයකින් බෙදුවත් ಗುಣ කරත් දෙන්නේ මුල් භාග සංඛ්‍යාවට තුල්්‍ය භාගය. ලියන්නේ නම් භාග සංඛ්‍යාවකට තුල්්‍ය භාග කියන මාතෘකාව ලිව්වනේ. මාතෘකාව ලියන්න මුලින්ම තුල්්‍ය භාග. තුල්්‍ය භාග. ඊට ලියන්න භාග සංඛ්‍යාවකට විශාලත්වයෙන් සමාන වූ භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වේ. භාග සංඛ්‍යාවකට විශාලත්වයෙන් සමාන වූ භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වේ. ඊළඟ රුලෙන් ලියන්න භාග සංඛ්‍යාවක හරයක් ලවයක් භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් තුල්්‍ය භාග ලබාගත හැක. තුල්්‍ය භාග ලබාගත හැක.
හරි. පුතේ උදාහරණ දෙකක් තියෙනෙක් මම කරන්න. හරිෂ ලිව්වා. හරි. පුතේ මේ ඕගොල්ලන්ට දැන් හොඳට මතක තියාගන්න. දැන් හරයයි ලවයයි එකම සංඛ්‍යාවකින් ಗುಣ කරලා තුල්‍ය භාග ලියනකොට ඕන තරම් ලියන්න පුළුවන් නේ. දැන් මේ 5න් 3 කියන එක කෙනාට තුල්‍ය භාග තව ඕන තරම් ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් මම මේ 2කින් ಗುಣ කරලා ලියලා දෙනවා 3න් ಗುಣ කරලා ලියලා තියෙනවා. නම් 4න් ಗುಣ කරොත් 5 4ක් 4 20යි. 3 4ක් 4 12යි 20න් 12යි නේද? හැබැයි ඕගොල්ලන්ට පේන බෙදලා දැන් හැම එකේම හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් බෙදෙන්නෙත් නෑ. දැන් මේක බෙදෙන්නේ නෑනේ 5යි 3යි ගත්තොත් නේද? දැන් සමහරක් වෙලාවට දෙනවා හරය බෙදුනට ලවය බෙදෙන්නේ නෑ. දැන් 6න් 5 ගත්තොත් හරය බෙදලා දෙකෙනු දෙන්නු දෙන්නගෙම 5 බෙදෙන්නේ නෑනේ. නේද? දැන් මේ යට ඉන්න එක්කෙනාගේ හරයයි ලවයයි දෙන්නාම දෙන්නෙක්ගෙන් බෙදෙනවා. දෙකෙනුත් බෙදෙනවා හතරෙනුත් බෙදෙනවා. සමහර අවස්ථාවල සංඛ්‍යා 3කින් විතර බෙදෙනවා. බෙදලා තුල්‍ය භාග ලියන්න පුළුවන් මේ විදිහට. හැබැයි මතක තියාගන්න හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් බෙදලා තුල්‍ය භාග ලියනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරයයි ලවයයි දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව ඉන්නවනේ. දැන් මෙතන 12යි 8යි දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව කවුද? දැන් මේ ලියලා තියෙන්නේ දෙකෙන් බෙදලා. 8 දෙකෙන් බෙදුවාම 4යි 12 දෙකෙන් බෙදුවාම 6යි. 3ෙන් දෙක ලියලා තියෙන්නේ 8යි 12යි දෙන්නාම 4ෙන් බෙදලා. 8 4ෙන් බෙදුවා 2යි 12 4ෙන් බෙදුවා 3යි. එහෙනම් මේ දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව කවුද පුතේ? 4. නේද? 12යි 8යි දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව 4. එතකොට ලොකුම සංඛ්‍යාවෙන් බෙදුවාම ආපු තුල්‍ය භාගය තමයි මේක. 3ෙන් 2. 12යි 8යි දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව 4නේ. ඒකෙන් බෙදුවාම ආපු තුල්‍ය භාගය තමයි මෙන්න මෙයා. මෙන්න මේකට අපි කියනවා පුතේ 12න් 8ගේ සරලම තුල්‍ය භාගය කියලා. මොන තුල්‍ය භාගයද? සරලම තුල්‍ය භාගය. විභාගෙට තිබුණොත් 12න් 8 සරලම කර දක්වන්න කියලා 12යි 8යි දෙන්නම අපි බෙදනවා 4ෙන්. උත්තරේ කීයද? 3ෙන් 2යි. සරලම තුල්‍ය භාගය. සරලම කරාම එන උත්තරේ තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ඒකට තමයි කියන්නේ භාග සංඛ්‍යාවක් සරලම කරනවා කියලා. එහෙනම් භාග සංඛ්‍යාවක් සරලම කරන්න මොකක්ද අපි කරන්න ඕනේ? හරයත් ලවයත් බෙදෙන ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. අපි ඒකට කියනවා හරයත් ලවයත් කවුරු කියලාද? හරයත් ලවයත් බෙදෙන ලොකුම සංඛ්‍යාවට කියනවා හරයත් ලවයත් කවුරු කියලාද විහංග? පවනි මොකද්ද? පවනි මයික්‍රොෆෝන් කරගෙන කියන්න. ටක් ගාලා. උපගු. කුපගු? ගොඩාපොත්. නෑ තාම මොකද්ද? පොදු සාධක. පොදු සාධක. මහා පොදු සාධකය. දෙන්නාම බෙදෙන ලොකුම අගේ ලොකුම සංඛ්‍යාව. දෙන්නෙක් හෝ කීප දෙනෙක්ව ඉතිරි නැතිව බෙදෙන ලොකුම සංඛ්‍යාවට කියන මොකද්ද? එයාලගේ මහා පොදු සාධකය. දැන් 12යි 8යි දෙන්න. 12ගේ 8ගේ සාධකනේ 2 නේද? දෙන්නට පොදු සාධකනේ 4. එයින් ලොකුම එක්කෙනා 4. එයාට අපි කියන මහා පොදු සාධකය. කුඩා පොදු ගුණාකාරය කවුද 12 8 ගේ? 24. 12 ගුණාකාර තමයි 8 ගුණාකාර තමයි 8 16 24 32 40. 12 ගුණාකාර 12 24 36 48. දෙන්නගේ ගුණාකාර වලින් දෙන්නට පොදු කුඩාම ගුණාකාරය 24. අපි අර හරය අසමාන භාග එකතු කරද්දී අඩු කරද්දී කුඩා පොදු ගුණාකාරය හොයන්න වෙනවා ඉස්සරහට. හොඳේ. භාග පාඩමේදී කුඩා පොදු ගුණාකාරයත් ඉස්සරහට ඕන වෙනවා. මෙතන දෙන්නේ මොකද්ද? මහා පොදු සාධකය. හරි. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියන්න. භාග සංඛ්‍යාවක සරලම තුල්‍ය භාගය ලිවීම. තරුවක් දාලා ලියන්න භාග සංඛ්‍යාවක සරලම තුල්‍ය භාගය ලිවීම. නැත්නම් සෙවීම. ලියන්න පුතේ යටතේ මෙහෙම
භාග සංඛ්‍යාවක හරයක් ලවයක් භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් බෙදා හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් බෙදා තුල්‍ය භාග ලිවීමේදී හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් බෙදා තුල්‍ය භාග ලිවීමේදී හරයක් ලවයක් බෙදෙන විශාලම සංඛ්‍යාවෙන් වරහන් ඇතුළේ ලියන්න මෙන්න මේක. වරහන් ඇතුළේ ලියන්න හරේත් ලවයේත් මහා පොදු සාධකයෙන්. වරහන් ඇතුළේ ලියන්න හරේත් ලවයේත් මහා පොදු සාධකයෙන්. වහන්න වරහන්. බෙදූ විට ලැබෙන තුල්‍ය භාගය සරලම තුල්‍ය භාගයයි. හරි පුතේ බලන්න මේ පැත්ත. මම ලියලා තියෙන උදාහරණයක් 48න් 32. සරලම කරමු. එහෙම නැත්නම් 48න් 32ට සරලම තුල්‍ය භාගය ලියන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නෝ මම මේක එකපාරෙන් උත්තරේ ගන්නම්. මේ දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාවෙන් බෙදන්න එපා. ඇත්තටම 48යි 32යි දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව තමයි 16. 16 වරක් චක්‍රය 16 වරක් 1 16යි 16 වරක් 2 32යි 16 වරක් 3 48යි ඔහමනේ යන්නේ. එහෙනම් මම මෙයාව සරලම කරන්න නම් ඇත්තටම කරන්න ඕනේ 48යි 32යි දෙන්නම මම බෙදන්න ඕනේ පුතේ 16යි. 32ට 16ව 2යි 48ට 16ව 3යි. එහෙනම් මෙයාව සරලම වුණාම උත්තරේ එන්නේ 3ෙන් 2යි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි අපි කොහෙද 16 වරක් පාඩම් කරන්නේ 16 වරක් තියා 12 වරක් පාඩම් නැති ළමයි. මොකද්ද මේ වගේ ලාඩ කරන්නේ? දැන් ඔයාලට ගොඩක් වෙලාවට ඔයාලට මේක දැක්ක ගමන් පේන්න ඇත්තේ මේ දෙන්නාම බෙදෙන ලොකුම සංඛ්‍යාව 8 කියලා. 8 වරක් පාඩම් නැති උන්ට පේන්නේ නැති මේක බෙදෙන ලොකුම සංඛ්‍යාව 4 කියලා. හරි. එමුනම් හරියන්නේ නැහැ. හොඳයි 8 වරක් පාඩම් තියෙනවනේ. හරි පුතේ එහෙනම් මේ ක්‍රමය වගේම මෙන්න මෙහෙමත් පුළුවන් මේක සරලම කරන්න. දැන් ඔයාලට පෙවුනේ 48යි 32යි දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව 8 කියලා හිතන්නකෝ. 16 වරක් පාඩම් නෑනේ කොහොමද? හැබැයි 4 කියලා පිච්චා ඉන්නවා නම් ඉතින් ටොක්ක්ක් කනලා පෙන්නන්න ඕනේ. හොඳේ. ඔයගලන්ට වෙන්නේ 8 කියලා. ඔයා එතකොට මොකද්ද කරන්නේ? මේ දෙන්නම බෙදෙනවා 8ෙන්. 32ව 8ෙන් බෙදුවාම පුතේ 4යි. 48ව 8ෙන් බෙදුවාම 6යි. එතකොට ඔයාලට උත්තරේ කීයද? 6න් 4යි. 6න් 4යි නෙන්නේ. හැබැයි මතක තියාගන්න පුතේ භාග සංඛ්‍යාවක් සරලම වුණාට පස්සේ භාග සංඛ්‍යාවක් සරලම ආකාරයට ගත්තට පස්සේ ආයිත් හරයයි ලවයයි දෙන්නාම කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. දැන් ඔයාලට වෙනවා මම මේ මෙතන ලියලා තියෙනවනේ 3ෙන් 2 3යි 2යි දෙන්නාම බෙදෙන සංඛ්‍යාවක් තව නැහැනේ. නමුත්
ඔයා දැක්කේ 8 නම් මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාව විදිහට 8න් බෙදුවට පස්සේ 6න් 4. ඔයාලට පේනවා 6යි 4යි දෙන්නම ආයි බෙදෙන කාගෙන්ද? 2කින්. ඉතින් බෙදන්න බලා ඉන්න එපා. එහෙම බෙදනවා නම් ආයිත් බෙදන්න. 4 2කින් බෙදුවා 2යි. 6 2කින් බෙදුවා 3යි. 3න් 2 එනෝනේ අර උත්තරේම එනවා. අර උත්තරේම ආවනේ. නේද? දැන් අපි හිතමු ටිකක් ලොකු එකක් දෙනවා. මම දෙනවා 120න් 96. හිතා ගන්න බෑ එකපාරට. නේද? 12න් බෙදන 12ක් දන්නවනේ. 12න් බෙදනවා. 12න් බෙදුවාම ආයිත් බෙදන පුතේ. දැන් සමහර ගණන් දෙවෙනි පාරක් බෙදලා ආයි මේකෙත් ආයි බෙදන දෙන්නවා කායෙන් හරි. ආයිත් බෙදන්න. දෙන්නවම බෙදෙන්නේ නැති එකක් එනකම්ම බෙදන්න. එතකොට තමයි සරලම වෙන්නේ. නැත්තම් සරලම වෙලා නැහැ. හැබැයි ඔයගොල්ලන්ට චක්‍ර පාඩම් මේ වගේ චක්‍ර පාඩම් නම් ගැටලුවක් නැහැ. හරි එහෙනම් භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් බෙදලා තුල්ල භාග ලියනකොට දෙන්නවම බෙදෙන ලොකුම සංඛ්‍යාවෙන් එහෙම නැත්නම් දෙන්නගෙම මහා පොදු සාධකයෙන් බෙදුවට පස්සේ එන්නේ සරලම තුල්ල භාගය. මතක තියාගන්න. උදාහරණ දෙක ලියන්න. දෙක නෙමෙයි එකයි. දෙවිදියකට හදලා තියෙනවා. හරි පුතේ. හොඳයි. සමහරක් අය ඉවර කළා මට දාන ඉවරයි කියලා. ඒකත් හොඳයි. එතකොට මම දන්නවනේ මේ ඇත්ත ඉවරයි කියලා නේ. හරි පුතේ. ඔන්න අහන්න. දැන් අපි කතා කරානේ මූලික භාග හැඳින්වීම ටික කතා කරා, භාග වර්ගීකරණය කතා කරා. දැන් මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙන පුතේ භාග ඇතුළත් ගණිත කර්ම ටික. භාග එකතු කිරීම, භාග අඩු කිරීම, භාග ගුණ කිරීම, භාග බෙදීම. මතක තියාගන්න මම ඒවත් නෝට් දෙන්නේ ගණන් පහ හදවනවා. මොකද හේතුව අපි 9 දී පැහැදිලි වේටික් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා අන්න එතනින් යාට මම නෝට් දෙනවා. සහිත ගැටලු විසඳීම. වරහන් සහිත ගැටලු විසඳීම. හරි? ඊට පස්සේ ගණිත කර්ම කිහිපයක් සහිත ගැටලු විසඳීමේ අනුපිළිවෙල. බෝඩ් මාස් අපි ඉගෙන ගත්ත එකක් 9 දී. 1 බෙගු කියලා. ඒකෙන් ටිකක් සංකීර්ණ අවස්ථා දක්වා යනවා අපි මේ පන්තියේදී. ඒ වගේම ඊට පස්සේ වගන්ති සහිත ගැටලු ඒවැත් පුතේ අර 9 දී අපි ඉගෙන නොගත්ත ඉතිරියෙන් කියන වචනය අපට දෙනවා ඉතිරියෙන්. හරි? අන්න ඒ වගේ ගණන් අපි හදනවා. ඒ දක්වා මේ පාඩමේ අරගෙන යනවා. දැන් අද ඔයගොල්ලන්ට මම මීට වඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දැන් ඔයගොල්ලන්ට ඉංග්‍රීසි සම්මන්ත්‍රණය තියෙනවනේ අද. ඒක නිසා ඔයගොල්ලන්ගේ පන්තිය දැනට නවත්තනවා අද. ආයිත් ඔයගොල්ලන්ට කරනවා ඔය භාග පාඩම ඔයගොල්ලන්ට තව වෙලාවක් අරගෙන කරනවා. මම ඒ ගෲප් එක හරහා දැනුවත් කරනවා. අද කරන්නේ නැහැ. බය වෙන්න එපා. අද ඔයගොල්ලන්ට දැන් මෙතනින් එහාට ඉංග්‍රීසි වැඩමුළුව නිසා. එහෙනම් පුතේ දුවේ මේ කරපු ටික බලා ගන්න. පුළුවන් නම් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය 9 වසරේදී අපි කරපුවා. ඔයගොල්ලෝ ඉස්කෝලේදී හරි කරපුවා බලාගෙන ඉන්න. එතකොට අපිට ඉක්මනට කරගෙන යන්න පුළුවන් මේ ටික. මට අර වගන්ති ගණන් ටික විතරයි හදන්න ඕනේ. ඒ වගේම මම නැවතත් මතක් කරන්නේ පාස් පේපර්ස් පොත හැමෝගෙම අතේ තියෙන්න ඕනේ. මොකද පාස් පේපර් පොත හැමෝම ගන්න. මොකද අපි ලබන සතියේ ඉඳන් දැන් භාග පාඩම ඉවර කරාට පස්සේ භාග පාඩමෙන් ආපු පාස් පේපර් ගණන් ටික හදත හැකියි. දැන් මම බලනවා ඔයගොල්ලන්ගේ මිනිතේ පාඩම් කොයි විදිහටද ආවරණය වෙලා තියෙන්නේ කියලා. එක B කොටසෙන පරිමිතිය වර්ගඵලය ගන්නත් ඊට පස්සේ මම හදවන ඔක්කොම හොඳේ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ 11 අවසරට යනකොට පාස් පේපර්ස් පොතේ එක පාස් පේපර් එක සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න පවා 5ක් විතර කරන්න පුළුවන් ගන්නට මේ 10 අවසරදී ඔයගොල්ලන්ගේ දැනුම ඔයගොල්ලෝ ගොඩනගා ගන්නවා. හරි? එහෙනම් දැන් ඔයගොල්ලෝ සූදානම් වෙන්න පුතේ ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි වැඩමුළුවට සියලු දෙනාටම සුබ සතියක් ආයිබෝවන්. ආයිබෝන් සර්.